ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් ඔබට සුබ ඒ වගේම වාසනාවන්ත ජයග්‍රාහී දවසක් අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේත් අපි 7 වෙනි පැය තුලින් වඩාත් විශේෂිත ක්ෂේත්‍රයක් පිළිබඳව නැත්නම් විශේෂිත මාතෘකාවක් පිළිබඳව කතා කරන්න සූදානම්. මේ සඳහා අපි ආරාධනා කළේ තවත් විශේෂිත චරිතයකට. අපි හඳුනා ගනිමු අද දවසේ 7 වෙනි පැයට එකතු වෙන්නේ කවුරුන්ද කියන වග. අද එකතු වෙන්නේ කාන්තා චරිතයක්. ඔබට දැන් පේනවා දුටුවහම කවුද අපිත් එක්ක එකතු වෙන්නේ කියලා. එතුමියගේ අදහස් වලින්ම කියනවා නම් පහුගිය කාලේ පුරාවටම අපේ රටේ පළාත් වශයෙන් ගත්තාම නැගෙනහිර පළාතේ ජනතාවට සිද්ධ වෙච්ච අසාධාරණයන් පිළිබඳව එතුමිය හඬක් නගන්න සූදානමින් ඉන්නවා. ඒ ජනතාවගේ පළුදුණු හදවත් නැවතත් සෞභාග්‍ය කරා යොමු කරන්න සූදානමින් ඉන්නවා. විශේෂයෙන්ම පහුගිය යහපාලන රජයේ සමයේදී නැගෙනහිර ජනතාව මුස්ලිම් සහ දෙමළ ජනතාව අපේ රටේ වෙනමම පිරිසක් බවට පත් කරන්නට කටයුතු කරපු යුගයක් තිබ්බ. හැබැයි දැන් ඒ යුගය අවසන් වෙලා. දැන් ඒ අපේ සහෝදරවරුන් අපේ රටේ ජනතාව බවට පත් වෙලා නැගෙනහිර වෙසෙන දෙමළ සහ අපේ මුස්ලිම් අපේ සහෝදරවරුන් සෞභාග්‍ය කරා රට ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කරන්න නැගෙනහිරින් ලැබෙන දායකත්වය කොහොමද අපි කතා කරන්න සූදානම්. අද දවසේදී පිළිබඳව නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමිය අනුරාධා යහපත් මැතිතුමිය අද දවසේ අපිත් එක්ක 7 වෙනි පැයට එකතු වෙන ඔබතුමියට සුබෝදෑසන. සුබෝදෑසන. ආරම්භක විදිහට ගත්තාම ආණ්ඩුකාරතුමියනේ මේ දැන් අර ඔබතුමියගේ වචන වලින්ම කියනවා නම් පළුදුණු හදවත් නැවතත් මේ යථා තත්ත්වයට පත් කරන්න ඒ ජනතාව අපේ රටේ සහෝදරවරුන් බවට පත් කරන්නට අලුත් වැඩපිළිවෙලක් ආරම්භ වුණා. විශේෂයෙන්ම රට පුරාම දැන් මහ ඉහළින් කතා කරන කාබනික වගාව ආරම්භ වෙන්නේ නැගෙනහිරින්. ඔබතුමිය මේ සඳහා විශාල දායකත්වයක් ලබා දෙනවා. අද දවසේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා කාබනික පොහොර වගාව. කොහොමද මේ දේවල් පටන් ගත්තේ? මොන වගේ සැලසුම්ද මුල් කාලීනව තිබ්බේ? ඇත්තටම දැන් පහුගිය අවුරුදු 1කමාර තුළම අපි කාබනික පොහොර සහිතව කෘෂි වගාවට යොමු වුණා. අපි ඒකට කිව්වේ ඉකොලොජිකල් ඇග්‍රිකල්චර් කියලා. ඉතින් ඒ කෘෂි කර්මාන්තය මං හිතන්නේ මේ හරහා අපිට හුඟක් හොඳ ප්‍රතිඵල හම්බුණා නැගෙනහිර පළාතේ. ඉතින් මම අර ඔබේ ප්‍රවිෂ්ඨයටම ගියොත් එහෙම නැගෙනහිර පළාත යුද්ධයෙන් බැට කාපු ඊට පස්සෙත් යම් කාරණා නිසා අන්තවාදයෙන් බැට කාපු පළාතක්. ඒකට ඇත්තටම නැගෙනහිර පළාතේ ඉන්න සියලුම ජනයා එකට මේ වගකිව යුතු නැති නිසා අපි හැම වෙලෙම වැඩ කරනකොට ඒ සියලු දෙනාම එකතු කරගන්නවා. තවමත් නැගෙනහිර පළාතේ තියෙනවා විශේෂයෙන්ම මේ පාක්ෂිකව බෙදී ඇති නිසා මිනිසුන් පාක්ෂිකව තියෙන යම් ගැටලු. ඉතින් ඒ හැම ගැටලුවක්ම පසුපසට දමලා අපිට සියලු දෙනාම එකතුව කරගෙන යන වැඩපිළිවෙලක් කෘෂි කර්මාන්තය හරහා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒ හරහා අපිට හුඟක් අපේ ආර්ථිකමය වශයෙන් පවණක් නෙමෙයි අපි සමාජීය වශයෙන් තියෙන ප්‍රශ්නත් විසඳ ගන්නට පුළුවන් වෙයි කියලා. ගරු ආණ්ඩුකාරතුමියනි අර මේ නැගෙනහිර පළාත පිළිබඳව කතා කරනකොට බොහොම විශේෂයි. දැන් සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත් වෙනවා. ඒ වගේම මුස්ලිම් ජනතාව, ඒ වගේම දෙමළ ජනතාව සෑම ජන වර්ගයක්ම ජීවත් වෙන පළාතක්. දැන් මේ අර ජාතීන් අතර සමගිය, සහයෝගීතාව, සංහිඳියාව වර්ධනය කරගනිමින් ඔබතුමීට ගමනක් යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි. ඒක මං හිතන්නේ දැන තව මේ වන විට සෑහෙන සාර්ථක අපිට එක කරන්න පුළුවන් වුණා. මට පුළුවන් වුණා විශ්වාසය දිනාගන්න ඔය සියලු ජාතීන්ගේ මේගොල්ලොන්ට අසාධාරණයක් නොවි මට ඉස්සරහට මම වැඩ කරන බවට. ඉතින් මට හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමෙත් ඔය සියලුම ජාතීන් නියෝජනය වෙනවා. බොහොම මේ ධෛර්යවන්ත කණ්ඩායමක්. ඒගොල්ලෝ පළාතත් හුඟක් විශාල පළාතක්. හරියට ඒ පළාත් එක තැනකට ඉඳන් තව තැනකට යන හුඟක් වෙලා යනවා. ඉතින් මේ පළාත ඇතුළතත් මේගොල්ලෝ හැමතැනම දුවලා පැනලා පළාතේ රස්සක් මුල් ඇත්තටම යම් දේවල් වුණා. ඩෙවලොප්මන්ට් හරහා යම් සංවර්ධනයන් වෙලා තියෙනවා. පාරවල් හැදිලා තියෙනවා, පාලම් හැදිලා තියෙනවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී යුද්ධයෙන් පස්සේ. නමුත් හුඟක් වෙලාවල් වලට මම දැකලා අපිට දකින්න හම්බුණා මේ සංවර්ධනයේ ගම ඇතුළටම යන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඒ වෙලාවේ යුද්ධය ඉවර වුණු විග්ගසම නිසා පහුගිය කාලවකවානුව හරහා තුනත් ගම් ඇතුළෙම ඉන්නව හුඟක් පසු බැස්මක් තියෙන ජනතාව. ඉතින් අපිට මේ වගේ ආර්ථිකමය ක්‍රියාදාමයන් හරහා රූරල් ඩෙවලොප්මන්ට් වලට
කියලා අපිට තියෙන මිනිස්ට්‍රි එකකුත් ඒ හරහා මේ ජනතාව ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක අපි රටට දකින විශාල ජයග්‍රහණයක්. ඒක ඇත්තටම ප්‍රතිඵල දැකිනකොට අනාගතය තව ටිකක් ඉස්සරහටදී තමයි මේ ප්‍රතිඵල දකින්න පුළුවන් වෙන්නේ. අපිට මේ අපි මේ ගෙන යන ක්‍රියාමාර්ගයේ ඉස්සරහට අපිට දිගටම ගෙන යනකොට. හොඳයි. දැන් අනුකම්පාවෙන් මේ පළාතක් වශයෙන් ගත්තහම දැන් අපි දකිනවා විශේෂයෙන්ම දැන් බස්නාහිර පළාත එහෙම ගත්තොත් අර මේ බස විසෙන් තොර ගොවිතැනකට යන්න ටිකක් අමාරුයි. මොකද පාවිච්චි කළේ බස විස පහුගිය කාලේ පුරාවටම. හැබැයි දැන් අපි නැගෙනහිර පළාත ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ බොහෝ කාලයක් දීර්ඝ කාලයක් තිස්සේ අතීතයේ අර හෙළ රජදරුවන්ගේ කාලේ ඉඳන්ම ගොවිතැන සඳහා යොමු වෙනකොට ස්වභාවික ක්‍රම තමයි බොහෝ වෙලාවට අනුගමනය කළේ. ඉතින් ඔය අත්දැකීමත් එක්ක මම හිතන්නේ විශේෂයෙන් ලොකු අපහසුයක් වෙන්නෙත් නැතුව ඇති මේ ගොවිතැනට පුරුදු කරන්න. පහුගිය කාලය කියන අවුරුදු 50ක වගේ කාලය තුල බොහෝම කීප දෙනයි. ඉතාමත් මතලොස්සයි තමන් කැමැත්තෙන්ම ස්වභාවික ක්‍රමවේදවලට සහ පරිසර හිතකාමී ගොවිතැන් වලට ගිහින් තියෙන්නේ. අසවිස හැමෝම පාවිච්චි කරලා තිබුණා. පහුගිය අපිට මොහොතක් දෙන අඩු කරතුමිනේ අපි වෙලා බලලා හොඳයි අපි කතා කරමු. බස විස පාවිච්චි කරලා තිබුණා පහුගිය අවුරුදු කීපය තුල. නමුත් අපිට යම්කිසි මේ මිනිසුන්ව ධෛර්යමත් කරන්න පුළුවන් වුණා. ගොවියන්ව පහුගිය කාලේ බස විසෙන් තොර පරිසර හිතකාමී ගොවිතැනට ගිහින් අස්වැන්න අඩුවීමක් නොවන බවට ඒ අයට පෙන්වලා දීලා අපි ඒක ඇත්තටම ප්‍රොජෙක්ට්ස් වශයෙන් කරා. දිස්ත්‍රික්ක තුනේම අපිට කරන්න පුළුවන් වුණා. අපි බලාපොරොත්තු වෙච්ච ඉඩම් ප්‍රමාණයම කරගන්න බැරි වුණා. පහුගිය කන්නේ ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි. සහනාධාරයක් වශයෙන් ඒගොල්ලන්ට නොමිලේ රසායනික පොහොර ලැබෙන නිසා. ඒක තමයි එකම හේතුව. මොකද රජයේ නිලධාරීන් ඇවිත් ඒ රසායනික පොහොර බෙදනකොට අපි කොයිතරම් පරිසර හිතකාමීක ගැන දැනුවත් කරලා තිබුණත් අර පොහොර ටික අරගෙන දාන්න කට්ටිය පුරුදු වෙලා තිබුණා. පහසුවෙන් ගන්න පුළුවන් හින්දා. පහසුවෙන් සහ නොමිලේ ලැබෙන නිසා. මොකද අපේ පරිසර හිතකාමී පොහොර වර්ග අපි යොදවන් දෙනවා මේ සාකෂාර මේ රසායනික නොවන පොහොර වර්ග. ඒ පොහොර නිෂ්පාදනය කිරීම තේ ප්‍රදේශ නිෂ්පාදනය අපේ රට තුල නිෂ්පාදනය වෙනවා. අපි එකිනෙකා අපි විවිධ කණ්ඩායම් අඬගහගෙන මේ පොහොර නිෂ්පාදනය කරන කණ්ඩායම් අඬගහගෙන තමයි ඒගොල්ලෝ හරහා මේ බෙදා හැරීම් කළේ. නමුත් ඒකට ඒක සහනාධාරයට ඇතුල් නොවන නිසා මේ සහනාධාරයෙන් හම්බෙන පොහොර ටික ගහන්න පුරුදු වෙලා හිටියා. නමුත් අපි දකිනවා අපේ රට ලැබපු ලොකුම ජයග්‍රහණයක් තමයි ජනාධිපතිතුමාගේ මේ තීරණය රසායනික පොහොර ආනයනය තහනම් කිරීම. රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් සමගම අපිට පුළුවන් වුණා දැනටම අපේ ගොවිය ඇත්තටම හුඟක් ගොවිය සතුටුයි. මම පුද්ගලිකවම ගොවි සංවිධාන හමු වෙලා ගොවියොත් එක්ක කතා කරනවා. දිගටම මගේ සාමාන්‍ය වැඩපිළිවෙලත් එක්ක මම පල්ලෙහාම ඒ කියන්නේ අපේ ජනතාවගේ මට්ටමත් යනවා බිම්මට්ටමේ පිරිස් සමගත් වැඩ කරනවා. ඉතින් මම දන්නවා ගොවියෝ සතුටුයි. හැබැයි ගොවියන්ට ඒ පොහොර ටික ලැබෙනවා නම් පොහොර ටික ලබා ගන්න පහසුකම් ටික ලැබෙනවා නම් පොහොර ටික හදා ගන්නට අවශ්‍ය පහසුකම් ලැබෙනවා නම් පුරුදු සහනාධාරයේ වෙන ආකාරයකින් හෝ උන්ගේ අතර ලැබෙනවා නම් උන්ට මේක කරන්න පුළුවන් බවට උන්ට විශ්වාසය. හැබැයි ඔබතුමා කොයි විදිහට සඳහන් කළත් අපි දකිනවනේ විශේෂයෙන්ම දැන් පහුගිය දවස්වල උද්ඝෝෂණ පැවැත්වූ ගොවීන් කොළඹට ආව මේ දැවැන්ත උද්ඝෝෂණ මාලා සංවිධානය කරන්න කටයුතු කළා මේ කාබනික පොහොර වගාවට යනවට විරුද්ධද දන්නෙත් නැහැ. හැබැයි මේ පොහොර නැහැ කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. ඔව් ඇත්තටම ගොවියව මිස්ලීඩ් කරලා ඒක ඕන කමින් කරපු දෙයක් කියන එක මට හොඳටම විශ්වාසයි. මොකද මේ ගොවි මේ පොහොර නැහැ කියලානේ කෑ ගහන්නේ. ඉතින් තාම රසායනික නොවන පොහොර. ඒ කියන්නේ රටේම නිෂ්පාදනය කරන කාබනික පොහොර ඔය ප්‍රමාණය ඊළඟ මහකන්නේ ඉඳන් අපි මේක පටන් ගන්න යන්නේ. මහකන්නේට තාම පොහොර නිෂ්පාදනය කරමින් යනවා මිසක් තාම පොහොර නිෂ්පාදනය කළ ඒ මහකන්නේට අවශ්‍ය පොහොර දෙන්නේ නැහැනේ. මෙතන කාරණා දෙකක් වුණා. ඇත්තටමත් මෙතෙක් ගොවියා ලබාගෙන හිටපු රසායනික පොහොර බෙදා හරින අය හංගලා තිබුණා. ඒ පොහොර බෙදා හරින අය හැංගුවේ පසුව මේගොල්ලෝට මේක ඉහළ මිලකට විකුණන්න පුළුවන් කියලා හිතාගෙන වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇත්තටම මේ ක්‍රියාමාර්ගයේ සැබොටාජ් කරන්න අවශ්‍ය මිනිස්සුත් ඉන්නවානේ. කඩාකප්පල් කරන්න අවශ්‍ය කට්ටියක් ඉන්නවා. විශේෂයෙන්ම පොහොර කියන්නේ ලොකු මාෆියා එකක් නේ. ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම තියෙන ලොකුම මාෆියා එකක්. පොහොර මාෆියා එක මේ රසායනික පොහොර මාෆියා එක. ඒක ඒ විශාල බහුජාතික සමාගම් විශාල මුදලක් Tamanට හිමි වෙනවා මේ රටක්
පොහොර ආනයනය නැවැත්තුවාම. ඉතින් ඒක හින්දා ඒගොල්ලෝ යම්කිසි ආකාරයකින් මේකට නැවත ඇතුල් වෙන්න උත්සාහයකුත් දරනවා. හැබැයි අඩුකාරතුමිනේ මේ දැන් රටේ ජනතාව විශේෂයෙන්ම රටේ ජනතාවටත් වැඩි විපක්ෂයේ නගන ප්‍රධානම චෝදනාවක් තමයි මේ අපි කල් වැඩිද මේකට ඉක්මන් වුණා වැඩිද මේ තීරණය ගන්න. ඇත්තටම මේකට ඉක්මන් වුණා නෙමෙයි. මේක ජනාධිපතිතුමා බලයට පත් වූ විගසම ඒ පළවෙනි අවුරුද්දම දැම්මා 30ක් යන්න කාබනික භූමියට 70ක් යන්න රසායනික පොහොර සහිතව භූමියට. නමුත් මේක ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් විශේෂයෙන්ම මේක ක්‍රියාත්මක කරන නිලධාරීන් මේක ඒ විදිහට කරේ නැහැ. ඒගොල්ලෝ 30ක් කාබනික පොහොර මිලදී අරගෙන ඒක කලවම් කරා රසායනික පොහොර සමග. එතකොට කාබනික වගාවක් ඉන්නේ නැහැ. රසායනික පොහොර දාන ප්‍රමාණය කොහොමදත් අපේ රටේ වැඩි. යම්කිසි ආකාරයකට කාබනිකයි කියලා අඩු කරා විතරයි. ඒක මහ බොරුවක් කළේ ඒ වෙලාවේ. ඉතින් ඔයක ජනාධිපතිතුමා දැනුවත් වූවහම තමයි ජනාධිපතිතුමා කිව්වේ අපි රසායනික පොහොර එන්න ආනයනය අඩු කිරීම සඳහා තමයි අපි උත්සාහ කළේ. නමුත් මම බැලුවාම මේ ඉලක්කම් දිහා මේ එන්න රසායනික පොහොර ප්‍රමාණය ආනයනය වැඩි වෙලා. පහුගිය අවුරුද්දේ මේ ඉතිසලා අවුරුද්දට වඩා 3 ගුණයක්ම වැඩි වෙලා. ඒ තරම් විශාල ප්‍රමාණයක් වැඩි වෙලා. ඉතින් ඒකින්ද ඒ ක්‍රියාමාර්ග හරියන්නේ නැහැ. දැන් ඇති වෙන්න පොහොර තියෙනවා අපේ රට තුල. මේක ක්‍රමක්‍රමයෙන් යන අයට ක්‍රමක්‍රමයෙන් යන්නත් පුළුවන් වෙන විදිහට ඒකින්ද අපි මහාම රසායනික පුරාණය නවත්තමු කියලා. මම හිතන්නේ අපේ රට වගේ රටක මේ ආකාරයට පමණමයි මේක කරන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම අපිට පොඩි පසුබැසීම් වලට ලක් වෙන්නට වෙයි. නමුත් අපි කල්පනා කරන්න ඕනේ මේ රසායනික පොහොර කියන්නේ ඇත්තටම රසායනික පොහොරක් පමණක් නෙමෙයිනේ. මේ රසායනික පොහොර හරහා කොයිතරම් විශාල වසවිස ප්‍රමාණයක් අපේ මනුස්ස ශරීරයට කැවෙනවද? කොයිතරම් විශාල වසවිස ප්‍රමාණයක් පොළවේ ඉන්න ශුද්ධ ජීවීන් නිසා පොළවේ ඉන්න ශුද්ධ ජීවීන් මැරෙනවද? පස නිසරු වෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් මම හිතන්නේ ඒව ගැන බොහෝ අය ඇවිත් කතා කරන්න ඇතිනේ. හොඳ මේ අඩුකරතුමින් දැන් මේ භාෂාව කියන දේ බොහොම ප්‍රබල සාධකයක්නේ. දැන් කිසියම් ආකාරයක පණිවිඩයක් sannivedanaya වෙන්න භාෂාව බොහොම වැදගත්. දැන් ඔබතුමිය නියෝජනය කරන පළාතේ විවිධ භාෂා කතා කරන බොහෝ පිරිසක් ඉන්න. වැඩිපුරම දමිළ භාෂාව සහ සිංහල භාෂාව කතා කරන බොහෝ පිරිසක් ඉන්නේ. දැන් ඔබතුමිය ඔය කියන දේ අපිට තේරෙනවා. හැබැයි මේ පණිවිඩේ කොහොමද සිංහල ප්‍රජාවගෙන් බැහැරව දැන් මුස්ලිම් සහ දෙමළ ප්‍රජාවට යන්නේ? ඔවුන්ට හරියට sannivedanaya වෙනවා. ඇත්තටම අපි මෙහෙමයි පටන් ගත්තේ. අපි ඉස්සෙල්ලාම අපේ ඉහළ නිලධාරීන් දැනුවත් කරා සියලුම ඉහළ නිලධාරීන්. මොකද මේගොල්ලෝගේ ආකල්පය නිවැරදි ලෙස ආවේ නැත්නම් අපිට මේක ක්‍රියාත්මක කරන්න බෑ. ඒගොල්ලෝ රජයේ නියෝගයක් ඒ ආකාරයෙන්ම ඉස්සරහට ගෙනියන්න සූදානම් වෙලා හිටියට ආකල්පයේ නිවැරදි ආකල්පයක් තියෙනවා. ඒ නිසා අපි ඒගොල්ලෝම දැනුවත් කිරීම මාලාවක් කළා. ඒක පටන් ගත්තා සති දෙකකට පමණ පෙර මඩකලපු දිස්ත්‍රික්කයේ. ඇත්තටම සති 3ක් විතර ඇති. ඊළඟට අපි ඊළඟ නිලධාරීන් සියලු දෙනාම දැනුවත් කිරීම කරා. ඒ කියන්නේ කෘෂි කර්මාන්තයේ සම්බන්ධ මධ්‍යම රජයේ නිලධාරීන් සහ පළාත් සභාවේ නිලධාරීන් ඇග්‍රේරියන් සර්විසස් වල ඒ කට්ටිය ඔක්කොම අපි දැනුවත් කිරීම මාලාවක් කරගෙන යනවා. මේකෙන් එළියට යන්න අත්‍යවශ්‍යයි කියන එක ඒගොල්ලෝගේ ඇඟට දැනෙන විදිහට. අපි අපේ දරුවෝ අසනීප වෙලා පිළිකා හැදිලා ඉන්න ස්පිරිතාලවල ඉන්නවා. අපි දන්නවා අපේ වකුගඩු රෝගත් බහුල ව්‍යාප්ත වෙනවා. වකුගඩු රෝගීන් කොයිතරම් ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවද? තමන්ගේම දෙමාපියෝ වකුගඩු රෝගීන් බවට පත් වෙලා. හුඟක් අපේ පළාත්වල ඉන්න නිලධාරීන්ගේ. ඒ වගේ පින්තූර අරගෙන ඒ වගේ මේ මෙඩිකල් රිපෝට්ස් අරගෙන අපි නැවත වතාවක් සියලු දෙනාම මතක් කරලා දෙනවා. අපි ඇත්තටම අපේ පස નિසරු වෙලා අපේ වගාබිම් සාර්ථක නැහැ තවදුරටත්. ඒ කියන්නේ වසම දාන්න ඕනේ තවදුරටත් මේක යම්කිසි අස්වැන්නක් ලබා ගන්න. ඒවා අපි සාකච්ඡා කරනවා ඒවැයි විශේෂඥයෝ ගෙනල්ලා. ඒ වගේ අපි දවස් 5ක වර්ක්ෂොප් එකක් හැම ගෲප් එකකටම ඒ කියන්නේ තාමත්ම තදින් Tamanට දැනෙන්න පොඩ්ඩක් මේකට යම්කිසි ප්‍රශ්නයක් මතුවෙනවා කියමුකෝ. ඒ කියන්නේ අස්වැන්න යම්කිසි ආකාරයකින් හරි අඩු වුණත් ඒක විඳගෙන අපි ඉස්සරහට යා යුතුයමයි මේක කියන එක Tamanට දැනෙන ආකාරයේ වර්ක්ෂොප්ස් අපි කරනවා. අපිට මනෝවිද්‍යාඥ විශේෂඥයෝ එනවා මේ වැඩේට ඒ වර්ක්ෂොප්ස් වලට. එහෙම අඬ ගහගෙන අපි දැන් දිස්ත්‍රික්ක 3ේම වර්ක්ෂොප් මේ කරගෙන යනවා. ඊළඟට ඔබතුමිය සඳහන් කරපු මේ අස්වැන්න අඩුවීමේ ප්‍රතිඵලයට විශේෂයෙන්ම දැන් අර මේ ඕගනික් ෆුඩ්ස් නැත්නම් කාබනික වගාවෙන් නිෂ්පාදනය කරපු ආහාර කවම මිල ටිකක් වැඩි. ඉතින් අර අස්වැන්න අඩුනොත් සමහරවිට වැඩි මිලක් ලැබෙන අවස්ථාවක් තියෙනවා. ඔව් ඒක මිල අඩු මොකද ඒක නැති නිසානේ.
මිල වැඩි ඒ ප්‍රමාණවල් මදි නිසානේ අපි නමුත් අපි මුළු රටම ඕගැනික් යනවා නම් මුළු රටේම හැම ප්‍රොඩක්ට් එකම ඕගැනික් නම් හැම මේ එළවලු සහ පළතුරු ඇතුළුව විශේෂම හාල් ඕගැනික් නම් ওই විදිහටම මිල ලොකු අධික වෙන්නේ නැහැ. මිල යම්කිසි ආකාරයකට බහින්න ඕන. විශේෂඥයෝ පෙන්වලා දෙන විදිහට අර මේ කියන්නේ ලෝකයේ කිසිම රටක් මේ කාබනික වගාව සම්පූර්ණයෙන් කරන රටවල් නැහැ. මේක විහිළුවක් මෙහෙම මේ කාබනික වගාව සම්පූර්ණයෙන්ම සිද්ධ කරන්න පුළුවන්ද කියන කාරණාව මත කරනවා. එහෙම කරලා නැහැ රටවල්. මොකද ඒගොල්ලන්ට කරන්න බැරි තරම් ඒගොල්ලෝ දුර ගිහින් මම පොඩ්ඩි මතක් කිරීමක් කරන්නම්. හරිත විප්ලවය පටන් ගත්තේ 1940 නේ. මෙක්සිකෝවෙන් පටන් ගත්තේ. හරිත විප්ලවය සමගම අපේ දෙවන ලෝක යුද්ධය තිබුණා. ඒ දෙවන ලෝක යුද්ධය ඉවර වෙනකොටම දෙවන ලෝක යුද්ධයේ රසායනික ද්‍රව්‍ය හදපු ෆැක්ටරිස් තිබුණා නිෂ්පාදනාගාර. ඒ නිෂ්පාදනාගාර හරහා තමයි මේ රසායනික පොහොර නිෂ්පාදනය වෙන්නේ. මේ නිෂ්පාදනය වන රසායනික පොහොර ඒ කාලයේ තිබුණා ඇමරිකාව තමයි යුද්ධයේ දිනපු සුපර් පවර් එක සහ සෝවියට් දේශය. නමුත් සෝවියට් දේශයේ තිබුණේ එක මතවාදයක්, ඇමරිකාවේ තිබුණේ විවෘත ආර්ථිකය සහ ලිබරලිසම් එක තව මතවාදයක්. මේ මතවාද දෙක ලෝකයේ ප්‍රචලිත කරන්න මේ ප්‍රධාන වූ රටවල් දෙක පොඩි තරංගයකට ආවා. ඒක සීතල යුද්ධය කියලා කියනවා. ඇමරිකාව විශ්වාස කරා ඒ ප්‍රධාන රටවල් දෙක තිබුණු නිසා තුන්වන ලෝකීය රටවල් කියලා රටවල් කීපයකුත් හැදලා තිබුණා. ශ්‍රී ලංකාවද ඇතුළුව තුන්වන ලෝකීය රටවල් බොහොමයක් තිබුණා. ඇමරිකාව විශ්වාස කරා තමන්ගේ මතවාදය විවෘත ආර්ථිකය ප්‍රජාතන්ත්‍රවාදය සහ ඔය ලිබරලිසම් ඒ වගේ තමන්ගේ මතවාදය ලෝකයේ ප්‍රචලිත කර ගැනීමට විවිධ ක්‍රමවේද පාවිච්චි කළ යුතුයි. කමියුනිසම් ලෝකේ දැන් යම් කිසි ආකාරයකට ඔය ඇෆ්ගනිස්තාන් වල එහෙම ප්‍රශ්න ඇති වෙලා පටන් ගත්තේ ඒ කාලේනේ ප්‍රචලිත වීගෙන යන නිසා. ඒගොල්ලෝ පාවිච්චි කරනවා මේ හරිත විප්ලවය කියන ක්‍රමවේදය. හරිත විප්ලවය වශයෙන් කාර්මීකරණය වූ කෘෂිකර්මාන්තය සහ මේ රසායනික පොහොර මේ රටවල් වලට ක්‍රමවේදයක් වශයෙන් හඳුන්වලා දෙනවා. එතකොට මේ අපිට මේ අපේ රටවල් වලට මේක 1960 විතර ලංකාවට එන්නේ තදින් එන්නේ ඒ කාලේ වෙනකොට අපේ බලෙන් අපිට හම්බ වෙනවා රසායනික පොහොර ටික සහ මේ ක්‍රමවේදය. මම ඔබතුමා අහපු ප්‍රශ්නය දකුණු ඇමරිකාව වගේ රටවල් වලට විශාල භූමි ප්‍රමාණවල් තියෙනවා. ඒ භූමි ප්‍රමාණවල් වලට මේ හරිත විප්ලවයත් සමග මේ ආපු ක්‍රමවේදය නිසා විශාල ප්‍රමාණවල් මේ විදිහට වසවිස සහිත මේ කාර්මීකරණීය කෘෂිකර්මාන්තයේ ඉදිරිය ඒක දැන් පිටිපස්සට යන්න ඒකට අමාරුයි. අක්කර දසදහස් ගණනක් ඔය සෝයාබීන් වමන තැන් බඩේරිඟු වවන භූමි ඒවා විශාල ප්‍රමාණයක් දැන් ඒගොල්ලෝ සුද්ධ කරගෙන වසවිස ගහලා කරනවා. මේගොල්ලොම මේ රටවල්ම දැන් මේකෙන් හොඳටම පීඩා විඳිනවා. දැන් ඔබ දකින්න ඇති පහුගිය කාලය තුල කොයිතරම් දකුණු ඇමරිකාවේ හොන්ඩුරාස් කියන පළාතේ සිට අර මේ මිනිස්සු මයිග්‍රේෂන් එකක් වුණා ඇමරිකාවට ඒ පහුගිය අවුරුද්දේ. ඒ මොකද ගොවියොන්ට ගොවි භූමි අහිමි වූ නිසා. මේ හරිත විප්ලවය නිසා ගොවියන්ට ගොවි භූමි අහිමි වුණා. මොකද අක්කර දසදහස් ගාණක් මේ බහුජාතික සමාගම් වසවිස හදන කම්පනී සහිත බහුජාතික සමාගම් මේ අක්කර දහස් ගාණක් අරගෙන මේ ක්‍රමවේදයන් වලට ගිහින් සමහරක් ඔය අක්කර 10000කට විතර මිනිස්සු දෙන්නයි තුන් දෙනයි වැඩ කරන්නේ. ඉතින් ගොවියන්ට භූමිය පමණක් නෙමෙයි රැකියා අවස්ථාවකුත් නැති වෙනවා. ඉතින් ඒගොල්ලොන් දැන් මේ ඒවැයි ප්‍රතිඵල දැන් තදින් විඳිනවා. දසදහස් ගාණකින් මේ භූමිය අත්හැරලා ගෝතමාලා කියන රටට ඇවිල්ලා මම හිතන්නේ ගිය පාර මේ ට්‍රම්ප් ජනාධිපති වෙලා ඉන්න වෙලාවේ මේක ඉතා බරපතල ප්‍රශ්නයක් වෙලා තිබුණේ. ට්‍රම්ප් වෝල් එකක් හදන්න අවශ්‍යයි කිව්වේ. මොකද මේ දකුණු ඇමරිකාවෙන් මිනිස්සු ඒගොල්ලෝ කැරවෑන් කියන නම එකට පාවිච්චි කරේ මේ ලොකු මයිග්‍රේෂන් එක සංක්‍රමණය වෙනවා මෙක්සිකෝ වලට සහ ඇමරිකාවට සංක්‍රමණය වීමට විශාල උත්සාහයක් දරනවා. මේ ඔක්කොම ඇත්තටම මේ හරිත විප්ලවය හා කාර්මීකරණීය කෘෂිකර්මාන්තය නිසා ඇතිවෙච්ච ප්‍රතිවිපාක මේ වෙලාවේ තදින් දැනෙන ප්‍රතිවිපාක. මම දැන් ඒක කතා කරනකොට මට තව එකක් මතක් කරන්න කැමතියි. සිරියාවේ යුද්ධය ගැන අපි දන්නවා අවුරුදු 10ක් වගේ සිරියාවේ අද විශේෂඥයෝ සඳහන් කරනවා මේ සිරියාවේ යුද්ධයට ප්‍රධානම හේතුව මේ දේශගුණික විපර්යාසය කියලා. දේශගුණික විපර්යාසය කාර්මීකරණීය වූ කෘෂිකර්මාන්තය නිසා ඇති වූ දෙයක් කියලා.
ඒ සිරියාවේ මයිග්‍රේෂන් එකක් වුණා විශාල ලෙස තිරිඟු ප්‍රශ්නයක් වුණා. තිරිඟු නැතිකමක් වුණා. ඒගොල්ලෝගේ කෘෂිකර්මාන්තය තුළ මොකද පොළවට වස ගහලා පොළව නිසරු වෙලා තවදුරටත් කෘෂිකර්මාන්තයට යෙදෙන්න බෑ. ඒ වගේ ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තමයි ඒ සිරියාවේ යුද්ධයටත් මූලික වූ කරුණ ඒ බවට අද විශේෂඥයෝ කතා කරනවා. ඉතින් මේ ලෝකෙම විඳවනවා මේක ඉතා තදබල ප්‍රශ්නයක්. වශයෙන් විඳවනවා. නමුත් අක්‍ර දසදහස් ගානකින් මේගොල්ලෝ මේ රසායනික පොහොර වලට ගිහින් කාර්මීකරණ අහසින් ගිහින් මේ පලිබෝධනාශක ගහනවා. එහෙම වෙලා මේගොල්ලන්ට පිටිපස්සට යන්න දැන් අමාරුයි. අවශ්‍ය නැතිකම නෙමෙයි යන්න අමාරුයි. ලංකාව හරිම වාසනාවන්තයි. අපිට ඒ ඔබතුමිය සඳහන් කරන්නේ දැන් අපේ රටට ආපස්සට යන්න පුළුවන්ද? හොඳටම ආපස්සට යන්න පුළුවන්. මොකද අපිට ඔය විදිහේ මේ අක්‍ර දසදහස් ගානක භූමිය එක දිගට නැහැ නේ. ඒක වැරදි. අපිට මොකටද අපි ඒ ගැන තවදුරටත් කතා කරමු විරාමයක් අරගෙන. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැයේ සමකින් නැගින්හිර පළාත් ආණ්ඩුකාරතුමිය අනුරාධා යහපත් මැතිතුමිය අද දවසේ අපිත් එක්ක 7 වෙනි පැයට එකතු වෙන්නේ බොහෝ දේ කතා කළා. විශේෂයෙන්ම දැන් අපේ රට කාබනික වගාවට යාමට සූදානම් වන මොහොතක්. බොහෝ දෙනෙක් විශේෂයෙන්ම කාබනික වගාව ගැන හොඳ ප්‍රතිචාර වලින් යහපත් ප්‍රතිචාර වලින් කතා බහ කරන අතරේදී කාබනික පොහොර වගාව ගැන විවේචනක් නැතුවම නොවේ. අර අපි විරාමයට යන කලින් අනුරාධා යහපත් මැතිතුමිය මේ කතා කරපු කාරණාව දැන් අපේ රටට ආපස්සට යන්න පුළුවන්. දැන් 1960 ඉඳන් අපේ රටෙත් ඔය විෂ රසායනික පොහොර මේ දේවල් පාවිච්චි ආරම්භ වුණා. අස්වැන්න දෙගුණ තෙගුණ වෙලා ලබා ගත්තා. හැබැයි අසීමාන්තිකව මේ දේවල් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම දැන් වකුගඩු රෝග වැඩි වෙලා සමාජයේ බොහෝ දෙනෙක් විවිධ දුක් කරදර පීඩා විඳිනවා මේ රසායනික පොහොර භාවිතයෙන් හින්දා. අපිට ඇත්තටම ආපස්සට යන්න පුළුවන්ද? ඇත්තටම මේක ආපස්සට යෑමක් වශයෙන් දකින්න එපා. මේ ඉදිරියට යෑමක්. මේ අනාගතයේ තියෙන පරිසර හිතකාමී ගොවිතැන ගැන තමයි දැන් ලෝකේ කතා කරන්නේ. මේ පාර මේ කොවිඩ් සමග විශේෂයෙන්ම එක්සත් ජාතික සංවිධානයත් කතා කළේ පරිසරය ගැන. අපි කොහොමද මේ පරිසරය ආරක්ෂා කරගන්න ඕනේ කියලා. පරිසරයට වෙන හානිය, පරිසර දූෂණය වැඩිපුරම වෙන්නේ 30%ක්ම වෙන්නේ කාර්මීකරණය වූ කෘෂිකර්මාන්තය. ඉතින් මේවෙන් එළියට යන එක ඉස්සරහට යෑමක්. නමුත් අපිට ඊටාත්ම අපේ පාරම්පරික ගොවිතැන සහ අපිට තිබුණානේ හොඳ මේ ශිෂ්ටාචාරයක් මේක ගොවිතැන හරහා ගොඩනැගිච්ච ශිෂ්ටාචාරයෙන් අපිට මේ පෙරදිග ධාන්‍යාගාරය කියලා පෙරදිග ධාන්‍යාගාරය අපිනේ ලංකාවනේ අපි ඒක ගැන බොහොම ආඩම්බර වෙන්න ඕනේ. අපිට ලොකු මේ ඒක අපි මේ ඒක ගැන කතා කරනවා මදි. මේ පෙරදිග ධාන්‍යාගාරය උනේ අහම්බෙන් නෙමෙයි. මේ රට ඇත්තටම මේ රටේ තියෙන වැව් දාගැබ් අරවා මේවා අහම්බෙන් ආපු දේවල් නෙමෙයිනේ. මේ රටේ නායකයෝ, රටේ රජවරු, රටේ ජනතාව සමග එකතු වෙලා නිර්මාණය කරපු දේවල්. ඒ අපේ වැව් අපිට මේ ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දේවල් නෙමෙයි. මේ වැව් අපි නිර්මාණය කරපු දේවල්. බොහොම බුද්ධිමත්ම අවශ්‍යතාවයට අනුව රට පෙරදිග ධාන්‍යාගාරයක් බවට පත් කරන්න නිර්මාණය කරපු දේවල්. ඉතින් අපිට ඒ තරම් ශක්තිමත් ශිෂ්ටාචාරයක් තියෙද්දි අපි පිටිපස්ස හැරිලා බලලා අපිට තිබිච්ච ශිෂ්ටාචාරයේ තිබුණු ශක්තිය අපි අරගෙන ඉස්සරහට යන එකේ වැරැද්දක් නැහැ. නමුත් මේ පසුපසට යෑමක් නෙමෙයි, මේ ඉදිරියට යෑමක්. ලෝකයේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ලෝකයට උදාහරණයක් වීමට අපිට හැකියාව තියෙනවා. මේ ලෝකයේ කිසිම රටකට නිර්භීතව සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී වැඩපිළිවෙලකට යන්න තරම් ධෛර්යයක් නැහැ. මේ ලෝකයේ රටවල් වලට මේ ලෝකයේ රටවල් ඔක්කොම කොවිඩ් වලින්දී තේරුණානේ. මේ අපි කොයිතරම් ආත්මාර්ථකාමී ලෙස මිනිසා කියන කෙනා ආත්මාර්ථකාමී ලෙස තමන්ගේ සංවර්ධනයේ පමණක් හිතාගෙන මේ ලෝකයේ සංවර්ධනයයි අරගෙන ගිය ගමන දැන් තවදුරටත් යන්න බැරි බව ලෝකයේ විශේෂඥයන්ට තේරිලා තියෙනවා. නමුත් ඒකට ඒ දේශපාලනිකව ඒ හරහා ගන්න ඕනේ පියවරවල් ගන්න තරම් ශක්තියක් නැති. මේක ඉතාමත්ම
මේ ශක්තිමත් පියවරක් අපේ ජනාධිපතිතුමා අරගත්තේ. හොඳ මෙතුමින් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් සහ කෙනෙක් කියන්න පුළුවන් දැන් අපේ රට බොහොම පුංචි රටක්. අපේ රටට මොනවද කරන්න පුළුවන්? බහුජාතික සමාගම් ලෝකේ තියෙනවා මේ අපේ රටේ මේ වාර්ෂිකව ලබන ආදායමටත් වැඩි ආදායම් ලබා ගන්න ඔය විෂ රසායනික මේ කෘෂි කර්මාන්තයට සම්බන්ධ පොහොර මේ දේවල් අලෙවි කිරීම තුළින් ග්ලයිෆොසේට් ප්‍රශ්නයක් වුණා පහුගිය කාලේදී. විශේෂම හිටපු ජනාධිපතිතුමන් පවා මේ සම්බන්ධයෙන් බොහොම උනන්දුවෙන් කතා කළා. දැන් මේ බහුජාතික සමාගම් අපිව නටවන්න උත්සාහ කරන එකක් නැති වේද ඉස්සරහට? දැන් අපි මේ වගේ තීරණයක් ගත්තා. උත්සාහයක් දරයි ග්ලයිෆොසේට් ඇත්තටම නිෂ්පාදනය කරන්න සහ බෙදා හරින්නේ මොන්සැන්ටෝ කියන ආයතනය. මේ මොන්සැන්ටෝ ආයතනයටම 1,25,000ක් නඩු තිබුණ පහුගිය අවුරුද්ද තුල මේ නඩු තිබුණේ විශේෂයෙන්ම මේ මොන්සැන්ටෝ වල පාවිච්චි කරන ওই ග්ලයිෆොසේට් වැඩිපුරම තිබුණේ ග්ලයිෆොසේට් පාවිච්චි කරලා මේ පිළිකා රෝගකාරකයක් බවද ඔප්පු කරමින්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේටම අනුබද්ධ රිසර්ච් ආයතනයකුත් කියලා තියෙනවා මේ ග්ලයිෆොසේට් පිළිකාකාරකයක් කියලා. ඒ වාගේ ආයතනයක්. නමුත් එහෙම වෙලත් ඒ වගේ ඒ ආයතනයට ඒ තරම් නඩු ප්‍රමාණයක් තිබිලත් මේ ආයතනය ඇමරිකානු ඩොලර් බිලියන 63කට බේය කියන ආයතනය මිලදී ගන්නවා. බේය කියන ආයතනය තමයි ලෝකයේ වැඩිපුරම අපිට මේ ෆාමසූටිකල්ස් බෙහෙත් වර්ග නිෂ්පාදනය සහ බෙදා හරින්න. අපිට බෙහෙත් දෙන්නේ බේය. අපිට පොහොර දෙන ග්ලයිෆොසේට් බේය මිලදී අරගෙන දැන් ඒ දෙන්න එකතු වෙලා තමයි එක පැත්තකින් රසායනික පොහොර පොළොවට දානවා. අනික් පැත්තෙන් මේ 1,25,000ක් නඩු තියෙද්දී ඒ නඩු වලට ගෙවලත් බේ ආයතනය. සමහරක් නඩු වලට ගෙවලත් තමයි මේක මිලදී ගන්නෙ. ඉතින් කොයි තරම් විශාල මුදල් ප්‍රමාණයක් මේ ආයතන මිනිස්සු ලෙඩ කරන අතරදී ඒ ලෙඩ සනීප කරන්න ඒ ආයතනයේම අනෙක් ආම්මකින් බෙහෙත් බෙදනවා. ඉතින් මේවා තමයි ලෝකයේ ඇත්ත. මේ වගේ මේවා බහුජාතික සමාගම් මේගොල්ලෝ නිහඬව ඉන්නේ නැහැ. කතා කරන අය නිහඬ කිරීමට උත්සාහයක් දරයි. මිලට ගැනීමේදී සහ මුදලට ගැනීමේදී සහ වෙන ආකාරවලින්. ඉතින් මම මගේ නිලධාරීන්ට කියනවා අපි හැමෝටම මිලක් නියම කරන්න ඉඩ දෙන්න එපා මේ ආයතනවලට. මොකද මේ අපි අපේ අනාගතයේ දරුවෝගේ ජීවිත එක්ක. හොඳ. දැන් ඔබතුමිය මේ පිළිබඳව හඬක් නගන කෙනෙක් සහ ප්‍රබල චරිතයක් විශේෂම නැගෙන පළාතේ ආණ්ඩුකාරතුමිය සහ ඔබතුමිය හඬක් නගනවා කාබනික වගාව වෙන ඔබතුමියව නිහඬ කරන්න කවුරු හරි පහුගිය කාලය තුල උත්සාහ කළාද? ඒ වගේ අත්දැකීම් තියෙනවද ඔබතුමියට? නෑ මම තාම කවුරුත් වැඩි ගණන් ගන්නෙ නෑ. මම බලාපොරොත්තු වෙනවා ප්‍රාර්ථනා කරනවා ඒක ඒ විදිහටම තියේ කියලා. මේ මොකද මම මේ සහ මේ දැන් රටක් විදිහට මේ ගෙනියන වැඩපිළිවෙල විශේෂම ජනාධිපතිතුමන් ලොකු උත්සාහයක් දැන් අපිට පේනවා. එතුමන් විශේෂම රැස්වීම වලට අහම සහ එතුමන් පවත්වන රැස්වීම වලදී පවා දක්වන අදහස් වලින් අපිට පේනවා රටේ ජනතාවට මොනතරම් ආදරයක්ද සහ ඉදිරි දැක්මක් තියෙනවා. පසුගිය දවසක එතුමන් ප්‍රකාශ කළා මේ මට තියෙන අවුරුදු 3ක් නෙවෙයි අවුරුදු 8ක කාලයක් තියෙනවා. මේ අවුරුදු 8ක සැලැස්ම ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමන් ඉන්නේ. එතුමන්ගේ සැලැස්මට බාධා කරන පිරිස් පිළිබඳව දැන් විශේෂම ඔබතුමීටත් අවබෝධයක් ඇති. මේ බාධාවන් එක්ක මේ ගමන යන්න පුළුවන් වෙයි. මෙහෙමයි මම ජනාධිපතිතුමාට ඇත්තටම මේකම කිව්වා අපිට මේක කරන්න පුළුවන්. මේ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී වසවිසෙන්තොර වගාවක් 100%ක් ලංකාවට කරන්න පුළුවන්. මේකට තියෙන එකම බාධාව පරිසරය නෙමෙයි. මේකට තියෙන එකම බාධාව අස්වැන්න නෙමෙයි. මේකට තියෙන බාධාව මේක ඕනේ කමින්ම කඩාකප්පල් කරන්න කණ්ඩායමක් ඉන්න නිසා. ඒගොල්ලෝ මේක හරහා මේක දේශපාලනයක් නම් නෙමෙයි මට නම්. ඇත්තටම මේ දේශපාලනයක් හෝ ඡන්දයක් දිනන්න කරන ක්‍රියාමාර්ගයක් කියලා මිනිස්සු හිතන්නම හොඳ නැහැ. ඒක හිතුවොත් පොඩි ආකාරයකට හරි අපි වහකන්නේ. අපි දරුවන්ට වහ දෙන්නේ. ඒක නිසා ඒක හිතන්න හොඳ නැහැ. නමුත් මේක කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා මුදලට හෝ දේශපාලනික වාසි ගැනීමට. වෙන කාරණයක් නම් මට හිතා ගන්න බෑ. මේ එක්ක මුදලට එක්ක දේශපාලන වාසි ගැනීමට. ඉතින් එහෙම කරන්න උත්සාහ කරයි. නමුත් අපි ඉතින් ඒවට මුණ දීගෙන ඉස්සරහට යන්න වෙනවා. හොඳයි. අර ඔබතුමී සඳහන් කළා දැන් විශේෂම නැගෙනහිර පළාතේ බොහෝ වැඩමුළු සංඛ්‍යාවක් සිදු කරන මේ රටේ ජනතාවට කාබනික ගොවිතැන පිළිබඳව කියලා දෙන්න ඔබතුමීට හැකියාකාරණ උපරිමයෙන් මේ වැඩ කටයුතු සිදු කරන දැන් ජනතාවගේ බිම් මට්ටමටම ගියාම ජනතාවගේ කොයි වගේ අදහස්ද තියෙන්නේ? දැන් සමාජයේ එක් පිරිසක් කියනවා කාබනික වගාව අපිට තාම කරන්න බෑ ගැලපෙන්නේ නැහැ. හැබැයි ඔය අතරදී කාබනික වගාව සිදු කරන ඒ කටයුත්ත සිදු කරලා පෙන්නපු
සජීවී උදාහරණ අපි අතර ඕන තරම් තියෙනවා. ඔබතුමීටත් එහෙම හම්බ වෙලා තියෙනවා. ඒ පිරිස් මොනවද කියන්නේ මේ වගා පිළිවෙල? දැන් මට දැන් අපි මේ පහුගිය කාලේ සුමාන දෙකකට විතර ඉස්සෙල්ලා හම්බෙච්ච ගොවි පවුලක් මට මතක් වෙනවා. ඒගොල්ලොන්ගේ එයාගේ අම්මයි තාත්තයි දෙන්නම මේ වකුගඩු රෝගීන් සහ මේ මස්සිනා වකුගඩු රෝගියෙක්. ඉතින් මේ ඔක්කොටම අර ඩයලයිසිස් කරලා මේ අත්තිදි වෙලා අර මේව වෙලා. ඊට පස්සේ එයා තීරණය කරා සම්පූර්ණයෙන්ම වසවිසෙන්තොර වගාවට යන්න කියලා. එයා කියන හැටියට විශ්වාස කරන හැටියට තාත්තට එහෙම තිබුණට තාත්තට යම්මට දෙන්නටම තිබුණට වඩා වැඩිපුර මේ හොඳ මේ සෞඛ්‍ය සම්පන්න වෙලා කියලා. මෙයා සම්පූර්ණයෙන්ම අර මේ කළු හීනට කියලා හාල් වර්ගයක් තියෙන දේශීය වී වර්ගයක් ඒක වගා කරමින් ඒවෙන් කැඳ බිබි ඒවෙන් තමන්ම සුවපත් වෙමින් කරනවා. ඉතින් ඒ වාගේ ගොවියෝ මේක ගැන මේ හරිම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම පින් දෙනවා ජනාධිපතිතුමාට රසායනික පොහොර. මොකද ඒගොල්ලෝ කියන්නේ දැන් ඒගොල්ලොන්ගේ යායම රසායනික පොහොර නැහැ. නමුත් වෙන යායක් රසායනික පොහොර දැම්මම වතුරත් එක්ක ඒ යම් කිසි ප්‍රමාණයක් තම තමන්ගේ කුඹුරු වලටත් එනවා. ඒක ලොකු ප්‍රශ්නයක් නේ. ඉතින් අල්ලපු යායත් රසායනික නොවිය යුතුයි. තම රටම මේ රසායනික නොවන ආකාරයකට ගියා නම් මේ තමයි අපි ඇත්තටම මේ සම්පූර්ණයෙන්ම මේ වසවිසෙන්තොර ආහාරයක් අපිට ලැබෙන්නේ. ඉතින් මේ කට්ටිය හුඟක් සතුටු වෙනවා. ඉතින් අපිට ඒ වගේ ගොවියෝ අපි අරගෙන පොඩි වීඩියෝ ක්ලිප්ස් හදනවා. අපි දැන් මේ දවස් ටිකේ කරගෙන යනවා. ඔබ ඉස්සෙල්ලා හුවාර අපේ භාෂා ප්‍රශ්නේ තියෙදි කියලා. ඉතින් මේ අපිට දෙමළ භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් අපි මේ වීඩියෝ ක්ලිප්ස් හදලා අපි දැනටම මේවා අපි අර වර්ක්ෂොප්ස් කරනවානේ. දැන් අපි ඉස්සරහට දැන් සූදානම් වෙමින් යන්නේ අපි ගොවියන්ට කරන වර්ක්ෂොප්ස්. ඉස්සලාම ගොවි සංවිධාන හරහා. ඒතකොට මේ ගොවියන්ට කරන වර්ක්ෂොප්ස් වලට අපි හැම වෙලෙම මේ වාගේ සාර්ථකව වසවිසෙන්තොර වගාවක් කරපු ගොවියෙකුත් ගන්නවා. ඒ ගොවිය තමයි පයිලට් ගොවියා. එයා හරහා තමයි මේ වර්ක්ෂොප්ස් යන්නේ. එයාත් ඇතුළුව තමයි මේ වර්ක්ෂොප්ස් යන්නේ. අපි හැම වෙලෙම විද්‍යාඥයෙකුත් ගන්නවා. අර සමන් වීරක්කොඩි කියලා මහාචාර්ය කෙනෙක් ඉන්නවා දේශීය ගොවිතැන ගැන කතා කරන දේශීයත්වය අගය කරන. ඉතින් අපි ඒවත් ගන්නවා. ඉතින් ඒ වගේ අයත් ඉන්නවා. විශේෂඥයෝ ඉන්නවා. මේ තව ඩොක්ටර් ලයනල් ගුණතිලක කියලා එහෙම මේ වෙනුවෙන් රිසර්ච් කරපු අය ඉන්නවා. ඒගොල්ලෝගේ රිසර්ච් එක්ස්පීරියන්ස් ගැන ඒගොල්ලෝ කතා කරනවා. ඒ වගේ අපි කණ්ඩායම එකතු කරගෙන ඉන්නේ. අපිට ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා අපිත් එක්ක නැගෙනහිර පළාතට ඇවිල්ලා මේවා ජනතාවට ඉදිරිපත් කරන. ඔය අතරදී මේ අඩුකාරතුමීන් දැන් විශේෂයෙන්ම දැන් රටේ ආර්ථිකය නම් වන්න ජනාධිපතිතුමන් රාජ්‍යයේ මේ හැමදෙනෙක්ම කියන කාරණාව තමයි අපේ අපනයන වැඩි කරන්න ඕනේ. අපනයන වැඩි කළොත් අපනයන ආදායමෙන් තමයි රටක් විදිහට ඉස්සරහට යන්න අපිට හැකියාව තියෙන්නේ. දැන් අපනයන ශක්තිමත් කරන්න ඔබතුමීගේ පළාතෙන් ලැබෙන දායකත්වය කොයි වගේද? මම මේ ආණ්ඩුකාර කෙනෙක් වෙන්නට ඉස්සෙල්ලා හිටිය මගේ දෙමාපියෝන්ට තිබුණ ආයතනයක් අත්‍යන්ත ආයතනයක්. අපේ රටේ බොහොම අවස්ථාවල් වල ඒ අත්‍යන්ත රිදිපිලි අපනයනයේ මූලිකවම හිටපු කෙනෙක්. ඉතින් ওই අපනයනය කියන්නේ මගේ අවුරුදු 30ක් විතර මම ටෙක්ස්ටයිල් ඩිසයිනර් කෙනෙක් වශයෙන් වැඩ කරේ. නමුත් අපනයනයේ ශාස්ත්‍රයේ තමයි මම වැඩිපුරම හිටියේ. අපි පිට රටවල් වලට ගිහින් අපේ ප්‍රොඩක්ට්ස් ප්‍රදර්ශනය කරලා අපනයනය කරනවා. මට අත්දැකීමක් තියෙනවා අපනයනය සම්බන්ධව. මම දකිනවා ඉස්සරහට අනාගතයට අපනයනයට ඉහළම මිලක් ලැබෙනවා හොඳ කාබනික ආහාර. මොකද ලෝකයේ දැන් මේ ලෝකයේම ගොඩාක් ප්‍රශ්න වලට මූණ දීලා තියෙන වෙලාවක් කොවිඩ් නිසාම. ඒ මූණ දීලා තියෙන වෙලාවක අපිට අත්‍යවශ්‍යම භාණ්ඩ අපනයනයට තමයි වැඩිපුර තමන්ගේ රටවල් වලට ආනයනය කිරීම සඳහා තමයි කෙනෙක් ඉස්සෙල්ලාම මුල් වෙන්නේ. ඒ වගේම මේ කාබනික ආහාර ගැන හැමෝම කතා කරනවා. වසවිස සහිත ආහාර වලින් ඉවත් වෙන්න අවශ්‍යතාවය ගැන තමන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීමට වසවිසෙන් තොර රසායනික පොහොර නොදාපු ආහාර අනුභව කළ යුතු බවට හැමෝම කතා කරන වෙලාවක අපිට මොහොතක් දෙන්න මෙතුමිනි අපි විරාමයක් ලබා ගමු. තව බොහෝ දේ තියෙනවා කතා කරන්න ඔබතුමියත් එක්ක. අපි විරාමයක් ලබාගෙන කතා කරමු. ඔබනවතත් එකතු වෙන 7 වෙනි පැය සමගින් නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමිය අනුරාධ යහපත් මැතිතුමිය තමයි අද 7 වෙනි පැයට එකතු වෙන්නේ. බොහෝ දේ කතා කළා. අවසාන වශයෙන් ආණ්ඩුකාරතුමියනි අර ඔබතුමිය සඳහන් කළ අපනයන ආර්ථිකයකට යනකොට කොහොමද ඔබතුමියගේ පළාතෙන් ලැබෙන දායකත්වය? ඒක තමයි. මම
මම කියන්න හැදුවේ දැන් රටම සම්පූර්ණයෙන්ම බස විසෙන් තොර රටක් වුණාම දැනටමත් ලෝකයේ මේ අපේ රටේ මේ ගත්ත තීරණය ගැන කතා කරනවා. ඒ වැඩි කල නොගිහින් ලෝකෙම කතා කරයි. ලෝකයේ තියෙන එකම රට ලංකාව බස විසෙන් තොර සම්පූර්ණ ආහාර නිෂ්පාදනය. හිතන්න පොඩ්ඩක් කොයිතරම් ලොකු මාකට් එකක් ඇති වේද ලෝකේ. අපි හදන අන්නාසි ගෙඩියටත් වඩා හොඳ මාකට් එකක් තියෙනවා. අපි හදන අඹ ගෙඩියටත් මිනිස්සු ලෝකයම දන්නවා විශේෂයෙන් ටෙස්ට් කර ඉන්න දෙයක් නෑ. මුළු රටම මේ වසවිසෙන් තොර රටක් මේ අඹ ගෙඩියටත් මාකට් එකක් තියෙනවා. අපිට ඉතාමත්ම ආර්ථිකමය මේ සමෘද්ධියක් ලබා ගන්නට පුළුවන් අපනයනයකට යන්න පුළුවන් මේ ආහාර නිෂ්පාදනය. මේ හාල් වලට පමණක් නෙමෙයි හැම අතින්ම. ඉතින් මම හිතනවා අපි ඇත්තටම ඒ වෙනුවෙන් මම මේ පොඩ්ඩක් මේ දවස් ටික එක ගැන මේ රිසර්ච් කරගෙන යම් කණ්ඩායම් සමග පොඩ්ඩක් ඉන්වෙස්ටර්ස්ලාත් එක්කත් කතා කරනවා. සමහරක් එළවලු පළතුරු තියෙනවා අපිට ග්‍රීන් හවුසස් ඇතුලේ හදන්නට අවශ්‍ය. මොකද දැන් තියෙන කාලගුණික තත්ත්වයක් එක්ක අපිට මේ ඒ වගේ ඒවා අවශ්‍යයි. ඉතින් අපි ඒ ඉන්වෙස්ට්මන්ට්ස් ටිකත් එක්ක මම හිතන්නේ අපිට සම්පූර්ණයෙන්ම ඒ වගේ අපේ කොස් වලටත් අපිට හොඳ මාකට් එකක් හදාගන්න පුළුවන් වෙනවා අපනයනය සඳහා. ඉතින් අපි හිතන අපේ ආර්ථිකය යන්න ඕනේ ඔය ආකාරයෙන් ඉදිරියට. පැහැදිලිව. ඒ හරහා ගොඩනැගෙන අනිකුත් ක්ෂේත්‍රයන් විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් පර්යේෂණ කරන්න පෙළඹෙවි. දැන් මෙවැනි රටක් ලෝකේ තියෙනවා කියන කාරණාවත් එක්කම බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි විශේෂයෙන්ම දැන් මෙතුමිය ඇතුළුව සමස්ත රාජ්‍ය ජනාධිපතිතුමන් ඒ කියන යන වැඩපිළිවෙලට අපි ප්‍රසාදය පළ කරන අතරදී මේ දේ යථාර්ථයක් බවට පත් වෙන කියලා ජනතාව විදිහට රටේ ජනතාව විදිහට බලාපොරොත්තු වෙන සහ අපේක්ෂාවෙන් ඉන්නවා. ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක එකතුනාට බොහෝ දැවැන්ත කාර්යභාරයන් ගණනාවකට මුලපුරලා තියෙන මොහොතකේ සියලු දේවල් ඉෂ්ට සිද්ධ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන අතරදී ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක එකතුනාට අපි සූදානම් අදට 7 වෙනි පැය මේ විදිහට අවසන් කරන්න. යලිත් ඔබ මුණ ගැහෙන්න සූදානම් හෙට උදේ 7ට. ඔබට සුබ දවසක්.